සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දින සිට අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ භාවනා පන්ති ප්‍රායෝගික පන්තියේදී ඉදිරියට අපි දැනට කරගෙන යන ආනාපාන සතිය භාවනාව විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථයේ අඩංගු ආනාපාන සති භාවනාව කොටස පැහැදිලි කර කරමින් ප්‍රායෝගිකව අපි කොහොමද මේ භාවනාව කරන්න කියලා ඉගෙනගෙන ඒක පැහැදිලි කරන්න. එතකොට ඔබ සෑම දෙනාටම පුළුවන් මේ භාවනා මේ තවදුරටත් මේ භාවනාව පිළිබඳ නැත්නම් ආනාපාන සතිය පිළිබඳ කරුණු ඉගෙන ගැනීමෙන් තවදුරටත් අපේ මේ භාවනා කමඨහන දියුණු කරගෙන ඒ සති භාවනා ආනාපාන සතිය වඩන්න. එතකොට අපි පිටුව තියෙන්නේ 393 පිටුවේ තමයි විසුද්ධි මාර්ගයේ 393 පිටුවේ තමයි ආනාපාන සතිය පැහැදිලි කරන්නේ. අපි දන්නවා කවුරුත් දන්නවා මේ විසුද්ධි මාර්ගය කිව්වහම ඊටාම සම්භාවනාවටපත් වෙච්ච බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත විසුද්ධි මාර්ගය කවුරුත් දන්නවා. ඉතින් හැමදෙනාටම පුළුවන් නම් ඒ ග්‍රන්ථයක් මිලදී අරගෙනම මේ වැඩසටහන් වල සම්බන්ධ වෙන්න. ඒක මම හිතන්නේ බොහෝ උපකාරී වෙයි. අපි පාඩමට යනවා ආනාපාන සතිය. අයම්පිකෝ භික්ඛවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝ චේව පනීතෝච අසේවන කෝච සුකෝච විහාරෝ uppannේන පාපකේ අකුසලේ ධම්මේ තානසෝ අන්තදාපේති රූපසමේති මහණෙනි මේ ආනාපාන සති සමාධිය භාවිත බහුලීකృత කලේ ශාන්තද ප්‍රනීතද අසේචනකද සුඛ විහරණද වන්නේය. මොන ඒ කොටස මේ පැහැදිලි කරනවා. මේක තියෙන ඇත්තටම සතිපට්ඨානේ කොටසේ නෙවෙයි ආනාපාන සති සූත්‍රයේ තියෙන්නේ අඩංගු වෙන කොටසක් මේ දේශනා කළේ. අපි අර අතිපූජ්‍ය නායුනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරපු දහම් අපි දේශනා ශ්‍රවණය කරා. ඒ කොටසෙත් මේක පැහැදිලි කරලා තිබුණා. ඒතර මේ ඒ අනුව තමයි මේක අපි මේ පැහැදිලි කරගන්න මේක පැහැදිලිව තවදුරටත් විස්තර තියෙනවා. එතකොට මේ ආනාපාන සතිය ගැන තමයි මේ කියන්නේ. මොකද්ද කියන්නේ? මේක භාවිත බහුලීකృత භාවිතා කරන්න ඕන. ඒක බහුල වශයෙන් භාවිතා කරන්න ඕන. භාවිතා නොකර ඉන්නවට වඩා භාවිතා කිරීම උතුම්. භාවිතා කරනවා විතරක් මදි. ඒක බහුලීකృత කරන්න ඕන. නැවත කරන්න ඕන. කල යුතුයි කියන උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ඒක එහෙම කරන කෙනා ශාන්ත වෙනවා. ප්‍රනීත කියලා කියන්නේ මේක උසස් වෙනවා කියන එක. මේ ප්‍රනීත කියන අර්ථයෙන් අපි සාමාන්‍යයෙන් අපි ගන්න අර්ථය මේකේ අර ප්‍රනීත කියන්නේ මේ ආහාරයක රසය කියන එක ප්‍රනීත කියන වචනේ අපි භාවිතා කරන්නේ. මෙතන කියන්නේ ඒක නෙවෙයි උසස් ගුණය. උසස් ගුණ කියන එකයි මේ කියන්නේ. අසේචනකද සුඛ විහරණද වන්නේය. අසේචන කියන වචනේ ඉස්සරහා තේරුම තියෙනවා. අපි ඒකත් එක්කම තේරුම් ගමු. සුඛ විහරණ කියන එක අපිට පැහැදිලි. සුඛ විහරණ කියන්නේ ඊටාම සුඛයෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඔව්. වන්නේය. උපන් නූපන් පාප අකුසල ධර්ම. උපන් සහ නූපන් පාප අකුසල ධර්ම ඇසිල්ලකින් අතුරුදහන් කරන්නේය. ඇසිල්ලකින් අතුරුදහන් කරනවා මේ උපන් අකුසල ධර්මයි නූපන් අකුසල ධර්මයි. හරිද? සංසිදුවන්නේ අතුරුදහන් කරලා සංසිදුවනවා. නැති කරලා දානවා. අතුරුදහන් කරන එක ඉවලට නැති වෙනවා. ආයිත් එන ස්වභාවයක් තියෙනවා අතුරුදහන් කිරීමේ නේ. සංසිදුවනවා කියලා කියන්නේ ආයිත් එන්නේ නැති ස්වභාවයක් තියෙන. ඒතර වචන දෙකේ අර්ථ දෙකක් තියෙනවා. අතුරුදහන් කරන්නේ ඉවලට නැති කරලා දානවා. හැබැයි ඒ නැති කරාට ආයෙත් මතුවෙන ස්වභාවයක් තියෙනවා. සංසිඳවනකොට
ආයිත් එන්නේ නැති වෙන්න අපිට සංසිඳවන්න පුළුවන්. හරිද? එතකොට මොකක්ද මේ දෙකේ වෙනස? ආනාපාන සතිය දෙකක් තියෙනෝනේ. ආනාපාන සතියේ මොකද? ආනාපාන සතිය දෙකක් තියෙනවා. මොකක්ද දෙක? සමත සහ විදර්ශනා. සමත සහ විදර්ශනා. එතකොට සංසිඳුවන්නේ මොකකින්ද? විදර්ශනාවෙන්. ආනාපාන සති විදර්ශනාවෙන් සංසිඳවනවා. අයිත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමුච්ඡේද වශයෙන් නැති කරලා දානවා කෙලෙස්. හරිනේ? අකුසල ධර්ම සමුච්ඡේද වශයෙන් නැති කරලා දානවා. එතකොට අතුරුදහන් කරන එකකින් මොකද වෙන්නේ? සමත. ඒ කියන්නේ තදංග සහ විස්කම්බන දෙකම එන්නේ ඒකට නේද? තදංග සහ විස්කම්බන වශයෙන් නැති කරාම ඒක අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා ආයිත් මතුවෙනවා. ආයිත් මතුවෙනවා. හරි නේද? එතකොට අතුරුදහන් කිරීම සහ සංසිඳුණකේ වෙනස තමයි සමතේ අංග දෙකක් තියෙනවා. මට්ටම් දෙකක් තියෙනවා. සමත සහ විදර්ශනා. මුල සමතේ ගිහිල්ලා ඊට පස්සේ අපි විදර්ශනාට මේක හරවනවා. හරිද? ඒතර විදර්ශනට හැරෙන තැනක් තියෙනවා. අපි එතෙන්දි තමයි හැරෙන්නේ. අපි ඉස්සරහට ඒක කොහෙද කියලා අපි අඳුරගමු. එතකොට ඇසිල්ලකින් අතුරුදහන් කරන්නේ සංසිඳවන්නේ යයි බුදුරජාන් වහන්සේ ආනාපාන සති සමාධියට ප්‍රශංසා කළසේක. ප්‍රශංසා කොට කතං භාවිතෝච භික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝ පනීතෝච අසේවන කෝච සුකෝච විහාරෝ uppannuppannaane පාපකේ අකුසලයේ ධම්මේ ඨානසෝ අන්තරදාපේති වූප සමේති. ඉද බික්කවේ බික්කෝ ආරඤ්‍යගතෝ වා රුක්කමූල. දැන් මේ කොටස කියන්නේ මේ සතිපට්ඨාන කොටස තියෙන්නේ. අපි ඒක කියවගෙන යන්. ඉද බික්කවේ බික්කු ආරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාරගාරගතෝ වා නිසීදති පල්ලංකං ආපුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා සෝ සතෝච අස්ස සති සතෝ පස්ස සති. ඊළඟට දීගං වා අස්සන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. අපි දන්නවා ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ යන්නේ මේ කියන්නේ රස්සං වා අස්සන්ත. ඒකේ තේරුම දන්නවනේ. දීර්ඝ උස්ම දීර්ඝයි කියලා දැනගන්නවා. දීර්ඝ ආශ්වාසය ලෙසත් දීර්ඝ පස්වාසය ලෙසත් දැනගන්නවා. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. ඒ කියන්නේ කෙටි හුස්ම කෙටි ආශ්වාසය සහ කෙටි පස්වාසය දැන ගැනීම. සබ්බකාය පටිසංවේදී අස්සසාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්කති. ඒක කියන්නේ අපි සබ්බකාය කිව්වේ මුළු හුස්ම රැල්ල දිහා බලලා නැත්තම් අරමුණු කරලා ඒ තුල හික්මෙනවා. ඒතර අර මෙතන වෙන පජානාති සහ සික්කති කියලා වචන දෙකක් එනවා. ඒකත් හරි වටිනව වැදගත් දැනගන්න. පජානාති කිව්වේ දැනගන්නවා විතරයි. දැනගන්නවා. සික්කති කිව්වේ හික්මෙනවා කියන එක. එතකොට මේ පියවරයන් එතන 8ක් තියෙනෝනේ. 8 පස්සේ දෙකේ තියෙන්නේ සික්කති කියලා. එතන තියෙන්නේ හික්මෙනවා. කලින් 4 තියෙන්නේ පජානාති. ඒක දැනගන්නව විතරයි. දැනගන්නවයි හික්මෙනවා අතර දෙකක් මේ තේරුම් දෙකක් නේද? දැනගන්නවා කියන්නේ ඒක දැනගත්ත විතරයි. ඒ කියන්නේ හික්මුනේ නෑ. ඉතින් හික්මීම උසස්. නේද? දැන් ඔන්න හිස්මරල්ල සියුම් යනවා සමාධුව ඉහළයි කියන්නේ අපි තවදුරටත් මේ තුල හික්මෙනවා. ඉස්සෙල්ලා දැනගත්ත විතරයි. මේ ඒතර පහළට ඉහළට යන්න නැත්නම් ඒ භාවනාවේ ඉස්සරහට යන්න අපේ සමාධිය දැන් වැඩිලා තියෙන්නේ. ඒතර සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිති සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්කති. ඊළඟට ඔන්නේ ඒ පළවෙනි චතුස්කය ඉවරයි. අවසන් චතුස්කය. ඒතර එතන පියවරයන් 8ක් තිබුණට එකකට දෙක බැගින් එනවා. දෙක බැගින් ඇවිල්ලා චතුස්කයක් හැදෙනවා.
එතකොට පළවෙනි චතුස්කය එතනින් අවසයි. ඊළඟ දෙවෙනි චතුස්කය කියන්නේ ඒ කොටස තමයි කායානුපස්සනාවට අයිති වෙන්නේ. අපි මීට කලින් අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය සාකච්ඡා කරාදී අපි සාකච්ඡා කරා. නැවත වතාවක් මේක ඉස්සරහ පැහැදිලි කරලා තියෙනවා. එතකොට ওই කොටස අයිති වෙන්නේ උතන ওই චතුස්කය අයිති වෙන්නේ කායානුපස්සනාවට. ඊළඟ චතුස්කය ඇති වෙන්නේ වේදනානුපස්සනාවට. ඔන්න ඒක කියනවා ප්‍රීති පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති ප්‍රීති පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. චිත්ත සංකාර පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති චිත්ත සංකාර පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්බයං චිත්ත සංකාරං පස්ස සිස්සාමිති සික්කති. අපි මේ චතුස්කය අපි ඉස්සරහට සාකච්ඡා කරනවා ගැඹුරු වශයෙන්. ඊළඟට එනවා චිත්තානුපස්සනාව. ඊළඟට චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමිති සික්කති අභිප්පමෝදයං චිත්තං පස්ස සිස්සාමිති සික්කති සමාදහං චිත්තං අස්ස සිස්සාමිති සික්කති සමාදහං චිත්තං පස්ස සිස්සාමිති සික්කති විමෝචයං චිත්තං අස්ස සිස්සාමිති සික්කති විමෝචයං චිත්තං පස්ස සිස්සාමිති සික්කති. එතකොට ඒ ටික එන්නේ චිත්තානුපස්සනාවට. ඊතුරු චතුස්කය ඉන්නේ හරි මේ මම මේ කෝල් එකක් දෙන්නම් දෙයි. හෙලෝ ඔතන අර මේ ටීවී එක ළඟ අර පහල කබඩ් එක තියෙන අර මේ ටීවී එක අස්සේ වගේ තියෙන මේ කබඩ් එකේ යට තියලා තිය අර මේ අර මෝටරේ අර මේ හදන්න අර බටේ කැඩිලා ඒක හදන්න කෑලි වගේක් ගෙනල්ලා ඇති shopping bag එක දාලා ඇති. ඔව් දැක්කව තියෙනවා. ඒක දෙන්න අර ලහිරුවන් කරලා ඉවිලින යාර දෙන්න. හරි. උස්සන්න. හරි. එතකොට අපි කිව්වේ අපි එතකොට චිත්තානුපස්සනාවත් කිව්වා අපි කිව්වා කායානුපස්සනාවේ චතුස්කයයි වේදනානුපස්සනාවේ චතුස්කයයි චිත්තානුපස්සනාවේ චතුස්කයයි ඊට පස්සේ ධම්මානුපස්සනාවේ චතුස්කය. ඒක තමයි අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්කති අනුච්චානුපස්සී පස්ස සිස්සාමිති සික්කති විරාගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති විරාගානුපස්සී පස්ස සිස්සාමිති සික්කති නිරෝධානුපස්සී අස්ස සිස්සාමිති සික්කති නිරෝධානුපස්සී පස්ස සිස්සාමිති සික්කති. ඊළඟට පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමිති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමිති සික්කති. අන්නේ චතුස්කය එන්නේ ධම්මානුපස්සනාවට. ඒතර අපිට ඉස්සරහට මේ ටික ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඔය කිව්වේ එතෙන්ට එනකන් ඔය මහා සතිපට්ඨාන සූත්‍රයේ පෙළ තමයි ඔය කිව්වේ.
තර මේ ඉස්සරය කියනවා මහණෙනි කෙසේ භාවිත බහුලීකృత කළ ආනාපාන සති සමාධිය ශාන්ත ප්‍රනීත අසේචනක සුඛ විහාර වන්නේද? කෙසේ උපනූපන් පාප අකුසල ධර්ම ඇසිල්ලෙන් අතුරුදහන් කරමින් සංසිඳවන්නේද? ඒක තමයි අර මේ පාළියේ තේරුම තියෙන්නේ කියන්නේ මේ. ඒ කියන්නේ මෙන්න මෙතන අර ඉද බික්කවේ බිකු නෑ ඒක නෙමෙයි. එහෙම විස්තර කරලා මහණෙනි මේ සසුන් වැද පැවිදි වූ මහණ ආරණ්‍යයකට හෝ වෘක්ෂ මූලයකට හෝ ශුන්‍යාගාරයකට හෝ ගොස් පළඟ බැඳ හිඳගෙන කය ඍජුව තබා සිහිය කර්මස්ථානයට අභිමුඛ කොට පීඨුවා ඇති සිහි ඇතිවෙම ආශ්වාස කරන්නේ. අර ටික තමයි මේ පැහැදිලි කරන්නේ ඉස්සරහා මේ මෙතන. ඉද බික්කවේ බිකු ආරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාරගතෝ වා නිසීදිති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝච අස්සති සතෝච පස්සති කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. මහණනි මේ සසුන් වැද පැවිදි වූ මහණ ආරණ්‍යයකට හෝ වෘක්ෂ මූලයකට හෝ ශුන්‍යාගාරයකට හෝ ගොස් පළඟ බැඳ හිඳගෙන කය ඍජුව තබා සිහිය කර්මස්ථානයට පරිමුඛ කොට පීඨුවා සිහි ඇතිවම ආශ්වාස කරන්නේය සිහි ඇතිවම ප්‍රශ්වාස කරන්නේ. දැන් ස්ථාන තුනක් ගැන මේකේ සඳහන් වෙනවා ආරණ්‍යයකට හෝ වෘක්ෂ මූලයකට හෝ ශුන්‍යාගාරයකට. ඉතින් අපිට ස්ථානයක් අපිට අපි පුළුවන් විදිහට අපි ඒ වගේ සංසුන්ව ඉන්න පුළුවන් ස්ථානයක් අපිට තෝරගන්න සිද්ධ වෙනවා. ඉතින් අපේ නිවසේ යම් කොටසක් අපිට හදාගන්න වෙනවා. එතකොට ඊට පස්සේ මොකද කරන්න ඕන? ඍජුව විශේෂයෙන් පළඟ මැද වාඩි වෙන්න ඕන. එතකොට පළඟ වෙන වාඩි වෙන එකට එක මේ ආසන අපි කියනවා ඒවට ආසන කියලා. ඒතර ආසන ගැන අපි සාකච්ඡා කරා කලිනුත්. මූලික ආසන අපි කිව්වා පద్මාසනය. පద్මාසනය කියලා කිව්වේ අර කකුල් දෙක උඩට දාලා පය දෙකම උඩට එන විදියට කියන්නේ පයෙන් උඩට එන විදියට ඉඳ ගන්න එක පద్මාසනය. ඒක ටිකක් අපහසුයි ටිකක් පුරුදු කරලා කරන්න ඕනේ. ඒක ටිකක් අපහසු ආසනයක්. කෙනෙකුට ටිකක් කකුල් දික් වෙනව නම් පය දික් වෙච්ච කෙනෙකුට එහෙම වාඩි වෙන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට ටිකක් අපහසුයි ඒ ආසනයේ ඉන්න. ඊළඟට තමයි සුඛාසනය. සුඛාසනය කියලා කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ සුඛාසනයේ. සුඛාසනයේ ඒකෙදි වෙන්නේ පය එක පයයි උඩින් තියෙන්නේ අනිත් පය අනිත් යට තියෙන්නේ මේ ආකාරයට පය දෙක තියෙන්නේ. මේ ආකාරයට කකුල උඩ කකුලක් තියාගෙන තමයි මේ තියෙන්නේ මේ විදියට. මේ පය නම් මේ පය මේ යට තියෙන්නේ. ඒක තමයි සුඛාසනය. එහෙම ඒකත් ටිකක් පුහුණු වෙන්න ඕන ආසනයක්. ඊළඟට සිද්ධාසනය කියලා කියනවා. මේ දෙක පය මෙහෙම තියන්නේ නැතුව මෙහෙම එළියෙන් තියෙනවා. මෙහෙම තියාගෙන වාඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පුරුෂ පක්ෂ මේ විදිහට සිද්ධාසනය එහෙම විදිහට වාඩි වෙනවා. සිද්ධාසනය. ඊළඟට වජ්‍රාසනය. වජ්‍රාසනය කියලා කිව්වේ දන ගහගෙන ඉඳගෙන දෙපැත්තෙන් විලුඹ දෙක පළල් කරලා ඒ මැද වාඩි වෙනවා. ඒක ස්ත්‍රී පක්ෂයටත් පුරුෂ පක්ෂයටත් දෙවිදිහටම ඉඳ ගන්න. ඒ විදිහට ඒ ආසනයේ ඉඳ ගන්න පුළුවන්. ඊළඟට අර්ධ පර්යංකය තමයි සාමාන්‍යයෙන් මේ කාන්තාවන් ස්ත්‍රී පක්ෂය භාවිතා කරන්නේ මේ අර්ධ පර්යංකය. ඒ කියන්නේ කකුල් දෙක එක පැත්තකට දාලා වාඩි වෙනවා බිම. එතකොට ඒක අර උකුල පළල් නිසා කාන්තාවන්ට ඒක පාන්තාවට ඉන්න පුළුවන්. පිරිමි පක්ෂයට ටිකක් ඒ ඉරියව්වේ නැත්නම් ඒ ආසනයේ ඉන්න අමාරුයි ටිකක්. උකුල පළල් නැති නිසා කාන්තා පක්ෂයට ඉන්න පුළුවන්. මේකෙදි අපි සැලකිලිමත් වෙන්න ඕන. හැමතිස්සෙම කඳ කෙලින් තියෙන්න ඕන. ඔය ඕනම ආසනයකදී කෙලින් තියෙන්න ඕන. ඒ ආසනවල වාඩි වෙන්න අපහසු කෙනෙක් වෙනත් ඕනම ඉරියව්වක් භාවිතා කළාට ගැටුවක් නැහැ. ඒ තමන්ගේ විවිධ දැන් ඇත්තටම ඔය අපි ඔය වාඩි වෙලා ඉන්නේ අනිත් සියලු අපි දන්නවනේ ඉරියව් 4යි තියෙන්නේ. ඉරියව් 4යි. මොකද ඉරියව් 4? ඉඳ ගැනීම, වාඩි වීම, ඇවිදීම, ඉඳ ගැනීම, හිටගෙන ඉඳීම,
මේ නිදා ගැනීම නැත්නම් මේ හාන්සි වෙලා ඉඳීම. හාන්සි වෙලා ඉඳීම. ඔන්න ඉරියව් හතරනේ තියෙන්නේ. ওই ඉරියව් හතරෙන් ඕනම එකක් භාවිතා කරන්න පුළුවන්. ඕකෙන් අපි ආනාපාන සතියට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඉඳගෙන භාවනා කරන එක. මොකද ඒකෙදී ඒ සතිය පිහිටවන්න පහසු නිසා. ඉතින් කෙනෙකුට ඒ සඳහා ඔය කිව් ආසන පద్මාසනය හෝ සුඛාසනය හෝ සිද්ධාසනය හෝ වජ්‍රාසනය හෝ අර්ධ පර්යංකය භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අවස්ථාවලදී අපි හැමතිස්සෙම කඳ කෙලින් තියාගෙන මොකටවත් හේතු වෙන්නේ නැතුව ඉන්න ඕන. ඒක තමයි හොඳම. නමුත් කෙනෙකුට යම් රෝගී තත්ත්ව නිසා විවිධ රෝගී තත්ත්ව තියෙන පුළුවන්. එහෙම කෙනෙක් එහෙම ඉන්න අමාරුයි කියලා අපි භාවනා නොකර ඉන්නේ. ඒ අයත් කෙනෙකුට අවශ්‍ය නම් එහෙම අපහසුයක් තියෙනම් බීතියකට හේතු වුණාට වරදක් නැහැ. වරදක් නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ එහෙම පහසුවෙන් එහෙම ගැටලුවක් නැති කෙනෙක් හාන්සි වෙන එක නිවැරදි නෑ. ගැටලුවක් තියෙන කෙනෙක් හාන්සි වුණාට වරදක් නෑ. එතකොට කෙසේ හෝ අපි දැනගන්න ඕන වේදනා නොෙන්න වග බලා ගන්න. වේදනාවක් නොෙන්න. මොකද වේදනාවක් ආවොත් අපිට අර සතිය සිහිය පිහිටවන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම උත්සාහ ගන්න ඕන වේදනාවක් නැතුව කය කෙලින් තියාගෙන ඍජුව ඉඳගෙන අර සිහිය අපේ කර්මස්ථානයේ පිහිටවා ගන්න. ඉතින් ඒ ගැන හොඳ අවධානයක් දෙන්න. කකුල් දික් කරලා වාඩි වෙන්නත් පුළුවන්. දිගින් අවශ්‍යතාවය අනුව Tamanට පුළුවන් ඕනනම් කකුල් දිගට දාලා වාඩි වෙන්නත් පුළුවන්. නැත්නම් පුටුවක් යම් උස ආසනයක් භාවිතා කරන්නත් පුළුවන්. ඒ විදිහට කෙනෙකුට අවශ්‍යම නම් රෝගියෙකුට නම් හාන්සි වෙලා ඉන්න ඉරියව්වත් ආනාපාන සති භාවනාව භාවිතා කරන්න නොහැකියාවක් නැහැ. උන්නම් එහෙම භාවිතා කරා කියලා වරදකුත් නැහැ. ඒ අවශ්‍යතාවය අනුව තමයි ඒක භාවිතා කරන්න ඕන. එතකොට එතෙන්දී වැදගත්ම දේ තමයි අර පපුව ඉස්සරහට යොදවලා කඳ කෙලින් තියා ගන්න ඕන. කඳ නැවෙන්න හොඳ නැහැ. කොයි වෙලාවකවත් නැවෙන්න හොඳ නැහැ. ඉදිරියට යොමු කර ගන්න ඕන මේ වෙලා හරියට කොඳු යට පෙළ කෙලින් තියෙන විදියට බර යොදා ගන්න ඕන. නැත්නම් කොන්දේ කැක්කුම එන්න පුළුවන්. ඒක නිසා ඒක ඉතාම වැදගත්. මෙතනින් පපුව මේ අර දුන්නක් වගේ අපි කිව්ව කලනොත් අපි කල්ලොත් කිව්ව අර මෙහෙම වාඩිලා ඉන්නකොට අපේ කොන්ද තියෙන්නේ මෙන්න මේ විදියට මේ කොඳු යට පෙළ නැවිලා තියෙන්නේ මෙන්න මේ ආකාරයේ දුන්නක් ආකාරයෙන්. මෙහෙම ඔළුව තියෙනවා නම් මේ කොඳු යට පෙළ මෙන්න මේ වගේ දුන්නක් ආකාරයෙන් තියෙන්නේ. ඒතර මේ බර මෙහෙම කෙලින් යන්න ඕන මෙහෙම. ඒතර මේ පපුව මෙහෙම ඉස්සරහට එන්න ඕන. මෙහෙම නැවෙන්න හොඳ නැහැ. මෙහෙම එන්න ඕන. අපි අර සීරුවෙන් ඉන්නේ. ඔය මාච් පාස්ට් වල අපි අර ඉන්නකොට මෙහෙම ඉන්නේ. අන්න ඒ විදියට ඉන්න ඕන. මෙහෙම නැවිලින්නේ නැහැ. මෙහෙම ඉන්න ඕන. නැත්තම් කොන්දකයක් කොම එනවා. ඒක ඊටාම වැදගත්. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ඉරියව්ව බැලුවත් අපිට ඒක වැටහෙනවා. ඕනම බුදුරුවක් බලන්න, ඕනම පිළිමයක් බලන්න. මෙහෙම තමයි මෙතනින් ඉස්සරහට දාලා ඉන්නේ අර සීරුවෙන් ඉන්නේ. අන්නේ ඉරියව්ව තමයි තියෙන්නේ. ඒක ඊටාම වැදගත්. මොකද බෙල්ලේ ඔළුවෙත් එක්ක බෙල්ලේ හරියට බර පහළට යන්න ඕන. නැත්තම් ටිකක් වෙලා යනකොට කොන්දේකයක් කොම එනවා. ඒක ඊටාම වැදගත්. එතකොට ඒ ගැන අවධානය. එතකොට අපි ওই ආසනයෙන් අපි කැමති පුළුවන් ආසනයක අපි ඉඳගත්තා. ඊළඟට වැදගත් කාරණේ තමයි අපි නැගෙනහිර බලා ගන්න ඕන. නැගෙනහිර වූ උතුර. පුළුවන් තරම් නැගෙනහිර බලා ගන්න ඕන. උන්වහන්සේ නිර්දේශ කරලා තියෙන්නේ නැගෙනහිර හෝ උතුර. ඉතින් බැරිම තැනකදී වෙනත් දිශාවක් බලාගත්ත කියලා වරදක් නැහැ. නමුත් අර ආලෝකය නැගෙන මෙතෙන්දී අර ආලෝකය නැගෙන පෙදෙස නිසා අපි නැගෙනහිර තමයි වඩා සුදුසු. අපි ඒතකොට නැගෙනහිර බලාගෙන ඉඳ ගන්න ඕන සුදුසු ආසනයක කොන්ද කෙලින් තියා ගන්න ඕන. ඔළුවත් කෙලින් තියා ගන්න ඕන. ඊට පස්සේ මොකද්ද කරන්නේ? සිහිය කර්මස්ථානයට අභිමුඛ කොට. සිහිය කර්මස්ථාන. මොකද කර්මස්ථානේ?
ඔව් නාසිකාග්‍රය කර්මස්ථානේ තමයි නාසිකාග්‍රය හුස්ම රැල්ල ස්පර්ශ වෙන ස්ථානය. මේ හුස්ම රැල්ල ඇවිල්ලා හුස්ම වදින තැන. අන්න එතන තමයි සිහිය පිහිටවන්නේ. සිහිය හුස්ම රැල්ල නෙමෙයි. හුස්ම රැල්ල නෙමෙයි. හුස්ම රැල්ල වදින තැන. හුස්ම රැල්ල වදින තැන තමයි සිහිය පිහිටවන්නේ. ඒතර ඒතර තමයි කර්මස්ථානේ. එතකොට සිහිය කර්මස්ථානයට අභිමුඛ කොට පිහිටුවා සිහි ඇතිවෙම ආශ්වාස කරන්නේ. එතකොට සිහි ඇතිවම දැනගෙනම ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ප්‍රශ්වාස කරන්නේ දීර්ඝ කොට ආශ්වාස කරමින් දීර්ඝ කොට ආශ්වාස කරමින් දැනගන්නේ. දැන් මෙතෙන්දී ඊළඟට දැනගන්න ඕන මේ ස්වභාවික හුස්ම රැල්ල. මේක ස්වභාවික හුස්ම රැල්ල. ඒ කියන්නේ අපි හුස්ම ගන්න විදිය හිතලා අපිට ඕන නම් හිතලත් හුස්ම ගන්න පුළුවන් නේ. කාලා ඕන නම් හිතලා හුස්ම ගන්න පුළුවන්. හිතලා හුස්ම යවන්න පුළුවන්. එහෙම එක නෙමෙයි අපි අරමුණු කරන්නේ ස්වභාවික ඉබේම ගන්න හුස්ම. ඉබේම හුස්ම ස්වභාවිකව හුස්ම ආශ්වාසය සහ ප්‍රශ්වාසය තමයි වෙන්න ඉඩ හරින්න ඕන. ඊට පස්සේ ඒ වෙන්න ඉඩ හරපු ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි තමයි අර ඒ ආශ්වාසය හුස්ම රැල්ල වදිනකොට අපි එතන සිහිය පිටනවා. එතනින් ඉවත් වෙනකොට හුස්ම රැල්ල එතනින් ඒකට සිහිය පිටවනවා. එතකොට ආශ්වාසය ප්‍රශ්වාසය. එතකොට මුලදී අපේ දැන් සමාධිය හොඳ මට්ටමක නැහැ. එතකොට කයත් සංවර වෙලා නැහැ. එතකොට හුස්ම රැල්ල දිගයි කොහොමද? එතන මුලදී මේ හුස්ම රැල්ල දිගයි. එතකොට ඒක දිගයි කියලා දැනගන්නවා. දැන් හුස්ම රැල්ල දිගයි කියලා අපි දැනගන්න ඕන. ඒක තමයි දීගං වාස්සන්තෝ දීගං අස්සසාමීති පජානාති කිව්වේ. එතකොට ඊළඟ පියවරේදී මේක මොකද වෙන්නේ? සියුම් වෙනවා. තව සියුම් වෙනවා. අර හුස්ම රැල්ලේ දිග අඩු වෙනකොට අපිට තේරෙනවා. එතකොට අපි තේරෙනවා ඔන්න දැන් හුස්ම රැල්ලේ දිග අඩුයි. අන්න රස්සං වාස්සන්තෝ රස්සං අස්සාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. දීර්ඝ කොට ආශ්වාස කරමින් දීර්ඝ කොට ප්‍රශ්වාස කරමින් දැනගන්නේ ලූඩු කොට ආශ්වාස කරමින් ලූඩු කොට ආශ්වාස කරමින් දැනගන්නේ ලූඩු කොට ප්‍රශ්වාස කරමින් ලූඩු කොට ප්‍රශ්වාස කරමින් දැනගන්නේ සබ්බකාය පටිසංවේදීව ආශ්වාස කරමින් හික්මෙන්නේය සබ්බකාය පටිසංවේදීව ප්‍රශ්වාස කරමින් හික්මෙන්නේ. එතකොට සබ්බකාය කිව්වේ සියලු කය කිව්වේ හුස්ම රැල්ල ගැන කියන්නේ මුළු හුස්ම රැල්ල තමයි සබ්බකාය කියලා කිව්වේ. සබ්බකාය කිව්වේ මුළු හුස්ම රැල්ලම. රැල්ලට තමයි මේ කාය කියලා වචනේ යොදෙන්නේ. මේ අපේ කයට නෙමෙයි. අපේ කය ගැන නෙමෙයි මේ කියන්නේ හුස්ම රැල්ල. හුස්ම රැල්ලට තමයි කය කිව්වේ මෙතන. සබ්බ කිව්වේ සියලු. සබ්බ කිව්වේ සියලු. කාය කිව්වේ රැල්ල. මුළු රැල්ලම. එතකොට මුළු රැල්ලම ගැන ඊට පස්සේ ඊළඟ පියවරේදී අපි මොකද කරන්නේ? හුස්ම රැල්ලම ගැන මෙනෙහි කරනවා. නැත්නම් හුස්ම රැල්ල එතකොට එතෙන්දී මුළු හුස්ම රැල්ලම බලනවද? නෑ හුස්ම රැල්ලම බලන්නේ. ඒක උපමාත් එක්ක ඉස්සරහා පැහැදිලි කරලා තියෙනවා. අපි කෙටියෙන් මතක් කරගෙන යන්. හුස්ම රැල්ල මෙතන වැඩි දැන් පළවෙනි හුස්ම පටන් ගත්ත තැන රැල්ල වැඩි උඩට යනවා. උඩට යන්නේ නෑ. අපි සිහිය මෙතන තියාගෙන මේ මුල, මේ මැද, මේ අග, මේ මුල, මේ මැද, මේ අග කියලා අපි දැනගන්න ඕන. මෙතන තමයි හුස්ම වදින්නේ. හැබැයි හුස්ම රැල්ලේ මුලද, මැදද, අගද කියලා අපි දැනගන්න ඕන. අන්න ඒක තමයි සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ. ඒක තවදුරටත් ඉස්සරහා පැහැදිලි කරලා තියෙනවා. අපි මීට කලිනුත් ඒක සාකච්ඡා කරා. එතකොට ඒක තමයි සබ්බකාය පටිසංවේදී කිව්වේ. සබ්බකාය එතකොට හික්මෙන්නේය. පටිනිස්සග්ගානුපස්සීව ආශ්වාස කරමින් හික්මෙන්නේ පටිනිස්සග්ගානුපස්සීව ප්‍රශ්වාස කරමින් හික්මෙන්නේ. එතකොට ෂෝඩශ වස්තුවක ආනාපාන සති කර්මස්ථානය වදාළසේක. මෙන්න මේ විදිහට 16කින් යුත් කර්මස්ථාන 16කින් යුත් ආනාපාන සතිය මෙන්න මේ ආකාරයෙන් වදාලා කියලා මේක සඳහන් වෙනවා.